course. මම දැන් ඔන්න PDF එකක් දාන්නම් group එකට කට්ටියම ඒක download කරගන්න. අන්නත group එකට මම දානවා PDF file එකක්. මෙන්න මේක download කරගන්න කට්ටිය. හරි. දැන් අපි අද ඔය කට්ටියම පුතේ ඔක download කරගන්න machine වලට මේ අපි දැන් මේක තමයි සාකච්ඡා කරන්න හදන්න අද පාඩමේ. හොඳද? දැන් ඔය තියෙන්නේ අපි දැන් කලින් කතා කරන්නේ Word නුයි Microsoft Word Excel අපි කතා කරා. හරි PowerPoint කතා කරා. එතකොට මේ ඒ පාඩම් ටිකෙන් පහුගිය O-level exam වල හරි පහුගිය O-level exam වල ICT paper වල ඇහිලා තියෙන ප්‍රශ්න ටික මම එක තැනකට අරගෙන තියෙනවා. හොඳද? එතකොට අපි මේ පොඩ්ඩක් සාකච්ඡා කරමු මේ ප්‍රශ්න ටික. මම හිතේ අපි අර මේ දැන් අපි database පාඩමට යන්න කලින් මේ මෙතන ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරලා ගියා නම් හොඳයි කියලා මම හිතුවා. මේ ඒකයි අද මේක කරන්න කියලා හිතුවේ. මේ අපි ඊට පස්සේ මේක ඉවරලා database පාඩමට යමු. හොඳද? හරි. එතකොට මේ තව එකක් පුතේ දැන් පුතාලා මේ අපේ දැන් ඊළඟ පාඩමට database පාඩමට access ඕන වෙනවා. හොඳද? එතකොට මේ access මොකක් හරි version එකක් දාගන්න 2010 හරි 2013 හරි 16 හරි මේ access version එකක් දාගන්න. හොඳද? එතකොට මේ මම database ටිකක් මේ practical පැත්තෙන්ම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලට තනියෙන් වැඩක් කරගන්න පුළුවන් වෙන මට්ටමටම මේ ඒ හින්දා access දාගන්න කට්ටියම එතකොට මේ access එක ඕන වෙනවා අපිට වැඩේ කරන්න. හොඳද? මේ ඒ හින්දා කට්ටියම access දාගන්න අනිවාර්යෙන් next week වෙද්දී access දාගෙන නැත්තම් මේ torrent එක කරලා download කරගෙන මේ දාගන්න බලන්න. හොඳද? හරි දැන් අපි පුතේ මේ ප්‍රශ්න අපි එකිනෙක සාකච්ඡා කරමු. හොඳද? මේ දැන් ඔයගොල්ලෝ මට උත්තර කියන්න ඕන. හොඳද?
උත්තර කියන්න ඕන chat එකට උත්තර දාන්න මේ අපි එකින් එක බලාගෙන යමු හොඳද දැන් මෙතන පුතේ තියෙනවා 2015 ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න ටික තියෙනවා හොඳ මේ ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකේ මේ ඔය ඔෆිස් එක්සෙල් ඒවට අදාළ ප්‍රශ්න ටික මම වෙනම අරන් තියෙනවා ඊට පස්සේ 2016 පේපර් එක තියෙනවා ඔය වගේ මෙතන තියෙනවා 2018 පේපරේ වෙනකම් හොඳද 2018 පේපරේ වෙනකම් තියෙනවා මේක පුතේ මේ අපි දැන් ඉස්සරහ පන්ති පටන් ගත්තොත් මම print out එකක් දෙන්නම් ඕනනම් ඊට කලින් print out එකක් ගත්තක් කමන්නේ හොඳද මේක විශේෂයෙන් වැදගත් වෙනවා ඔයාලට ලබන අවුරුද්දේ O level exam එකට හොඳද මේ ප්‍රශ්න ටික මේක ටියුට් එක තියෙන්න ඕන මේ ලබන අවුරුද්දේ O level පේපර් එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා හොඳද මේ තියෙන O level පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ එතකොට හරි අපි දැන් බලමු පුතේ මුලින්ම මේ පේනවද මෙන්න මේකයි මේ අද වැඩේ උනේම යාළුවෙක් කතා කරා ඒ යාළුවට Zoom එකක් නැහැ මේ අර එක දිගට කරන්න පුළුවන් එයාගේ දුවගේ මේ මොන්ටිසෝරි මොකද්ද ඩාන්සින් රියසල් එකට මේ කට්ටිය එකතු කරගෙන මොකද්ද කරන්න ඕන කියලා මේ ඩාන්සින් රියසල් එක. පස්සේ මම account එක හදලා දුන්නේ මේ මගේ Zoom එක බං room එක හදලා දුන්නා යාර කරන් දැන් යනවා ඒ වැඩේ. රෑ 9 වෙනකම්. මේ මේකේ මේ ළමයි ටිකින් මේක කට්ටිය තමයි. SCB කියන්නේ කවුද? ඔය දැන් ආපු කට්ටියත් එතකොට පුතේ මේ මම ඔය chat එකට දැම්මා PDF එකක් past papers ප්‍රශ්න ටිකක් තියෙන්නේ මේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න මැෂින් එකට හරි ෆෝන් එකට හරි දැන් අද ඕක තමයි සාකච්ඡා කරන්න හදන්නේ right පළවෙනි ප්‍රශ්නෙට යමු අපි මේ පුතේ 2015 පේපර් එකේ 2015 පේපර් එකේ ෆස්ට් පේපර් එකේ දැන් ඔය මේ ඔෆිස් වල Excel Word PowerPoint වලට අදාළව ප්‍රශ්න තිබිලා තියෙනවා කීයද 9 1 2 3 4 5යි 6යි 7යි 8යි 9ක් ප්‍රශ්න 9ක් පේනවන්නේ ඒ කියන්නේ හරිම වැදගත් මේ පාඩම ෆස්ට් පේපර් එකේ පුතේ ප්‍රශ්න 9ක් කියලා කියන්නේ හරිම වැදගත් හොඳද එතකොට ඒ කියන්නේ ඕගොල්ලෝ ඒකට යද්දී අනිවාර්යයෙන්ම වැදගත් පාර්ට් එක මේ පාඩම් ටිකේ අනිවාර්යයෙන්ම තියෙනවා හොඳද එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න පුතේ අනිවාර්යයෙන්ම ඒකට යනවා නම් ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 40න් අඩුම 35ක්වත් ගොඩ දාන්න ඕන. අඩුම. ඒක තමයි ලේසින් විදිය ඒකට යන්න. හොඳද? ෆස්ට් පේපර් එකේ අඩුම ප්‍රශ්න 35ක්, ඒ කියන්නේ ප්‍රශ්න 40ක් තියෙනවා. 40න් අඩුම 35ක්වත් අනිවාර්යයෙන්ම ගොඩ දාන්නම ඕන. හොඳද? එතකොට දැම්ම ඉඳන්ම ලෑස්තිම O level පේපර් එකට එතකොට ඔක ගේමක් ඇති වෙනවා එක්සෑම් එක කිට්ටු වුණාම. හොඳද? දැන් මේ ප්‍රශ්න අනිවාර්යෙන් ඇහෙන O level පේපර් එක. right. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ කියවලා
ගන්න බලන්න උත්තර මට දාන්න chat එකට උත්තර කට්ටිය. දාන්න බලන්න. මොන හරි. හරි. එක්කෙනෙක් උත්තරයක් දාලා තියෙනවා. හොඳයි. දාන්න බලන්න පුතාලා දොර උත්තර ටික. හරි. තුන් දෙනෙක් උත්තර ගත්තා. ගත්ත උත්තර හරි. හරි. මදුන් දාලා තියෙනවා, සුබුන් දාලා තියෙනවා, රුචිර දාලා තියෙනවා, විසිත් දාලා තියෙනවා උත්තර. විසිත්ගේ උත්තරේ වැරදි පුතේ. අනිත් පැත්තේ උත්තර ටික හරි දැන් දාපු අය. හරි බලන්න. හොඳට කියවන්න ඕන ප්‍රශ්න හොඳේ. හරි. මේකේ උත්තරේ මම කියන්නම්. හොඳද? මේකේ උත්තරේ 2. මේකේ උත්තරේ 2. හොඳද? ඔයගොල්ලෝ පුතේ මේකේ උත්තර පුතේ කොලයක ලියා ගන්න. හොඳද? දැන් මම කරා මේක print out එකක් පස්සේ ගන්න කියලා. මේකේ උත්තරේ පුතේ වෙනම note එකේ දා ගන්න. හොඳද? මේක මම දෙන ටියුට් එකක් විදියට, paper ටියුට් එකක් විදියට මේ පොතේ ලියාගත්ත කමන්නේ. පොතේ ලියා ගන්න වඩා හොඳයි. ඒතර note එකට ලියාගත්තා ටියුට් එක පැත්තකින් තියා ගන්න. හොඳද? පොතේ ලියා ගන්න. හොඳද? එතකොට මේක මුල්ම උත්තරේ දාන්න මේ 2015 ෆස්ට් පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ. හොඳේ. 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ 2. හරි. මම දැන් කියලා දෙන්නම් අපි 2 ගත්තේ කොහොමද කියලා. හොඳද? මේ හොඳට මතක තියාගන්න ප්‍රශ්න හොඳට කියවන්න ඕන. හොඳට කියවන්න ඕන. හරිද? එතකොට මේ ප්‍රශ්න ඇතුළේ පොඩි රවට්ටන්න වගේ පොඩි වචන දාලා තියෙන ඒවට බය වෙන්නේ නැතුව හරියට කියවන්න. හොඳද? දැන් මේකේ මොකද්ද කියන්නේ? Which of the files given in table 1? හරි. table එකේ ෆයිල් තුනක් තියෙනවා. Could be stored in a USB storage. ඒ කියන්නේ pen එකක having total capacity of 4 GB. හොඳද? එතකොට මේ කියන්නේ මේකයි. pen එකක් තියෙනවලු. හොඳද? pen එකක් තියෙනවලු. මේ pen එක 4 GB. නේ? pen එක 4 GB. එතකොට so that a least amount of හොඳයි අඩුම amount එක unused space is left. හොඳද? pen එකට ෆයිල් දැම්මට පස්සේ දැන් මේක පිරෙනවනේ නේ? පිරුණා පස්සේ අඩුම ස්පේස් එක එන විදියට එන්නේ මොන ෆයිල් ටික දැම්මට පස්සේද කියලා අහනවා. හොඳද? හොඳද? pen එක 4 GB ලු මේ which of the files given in table could be stored මොන ෆයිල්ද මේකට දාන්න පුළුවන් කියලා අහනවා. දැම්මට පස්සේ මේකේ අඩුම ස්පේස් කියන්නේ 4 GB වලින් හිතන්නකෝ අඩුම ස්පේස් එක සමහරට 3.7 3.8 GB පිරෙන්න පුළුවන් 3.9 හොඳ ඒ වගේ
උපරිම පිරෙන්න පුළුවන් පිරෙන දේ දාන්න පුළුවන් මොන ෆයිල් එක දැම්මොත් කියලා බලන්න. හොඳද? එතකොට දැන් අපිට බලද්දි පේනවා A කියන ෆයිල් එකේ සයිස් එක මෙගාබයිට් 300යි. B කියන එකේ ෆයිල් එකේ සයිස් එක 740යි. හොඳද? C එකේ සයිස් එක 3GB. දැන් අපි දන්නවා අපිට බලද්දිම තේරෙනවා දැන් මේකේ ෆුල් සයිස් එක 4GB නේ. එතකොට 3GB අනිවාර්යයෙන්ම දාන්න වෙනවානේ. 3GB දාලා එතකොට දැන් අපිට බලද්දි පේනවා මේ තුන 740යි 300 එකතු වුණොත් කීයද? 1040යිනේ. එතකොට 1040යි 3GB දැම්මොත් ඒ තුනම කොහොමද දාන්න බෑනේ. ඒ 4GB කියන්නේ 4000 මෙගාබයිට් නේ. ඉතින් 3GB දාලා ඕනනම් 3GB දාලා මේක දාන්න පුළුවන්. නැත්නම් 3GB දාලා මේක උඩ එක දාන්න පුළුවන්. හරි. බලමු උත්තර ටික. පළවෙනි උත්තරේ කියන්නේ A and B. A and B කියන්නේ මේ දෙකනේ 740යි 300යි. ඒතර 1GB වගේ වෙන්නේ නේ. ඒ කියන්නේ 1GB කියන්නේ මෙච්චරක් විතර පෙරෙන්නේ. මෙච්චරක් විතර. හරිද? තා ගොඩක් ඉතුරු තියෙනවනේ. දෙවෙනි එකේ බලන්න. දෙවෙනි එකේ කියන්නේ B එකයි C එකයි. හරිද? ඉතින් B එක කොච්චරද? 740යි. C එක 3GB. හරිද? ඒතර මතක තියාගන්න 3GB හොඳයි 3GB එක දානවා 740ක් හොඳයි 740 මෙගාබයිට් එතකොට GB එකට මෙගාබයිට් කීයක් තියෙනවද එක GB එකට මෙගාබයිට් කීයක් තියෙනවද සරලව 1000යි හරියටම කිව්වොත් 1024යි නේ හරියටම කිව්වොත් 1024යි මෙගාබයිට් හොඳයි ඉතින් මෙතන බලද්දි මෙතන හරියටම තියෙනවා මේ 3.7 GB වගේ මේ දෙකෙන් පිරෙනවානේ 3.7 GB වගේ රෆ්ලි පිරෙනවා මෙතනින් ඒ කියන්නේ මෙච්චරක් වගේ පිරෙනවානේ ෆුල්ම පිරෙනවා මේ වගේ පොඩ්ඩක් ඉතුරු වෙන්නේ හොඳයි ඉතින් තුන්වෙනි උත්තරේ C හොඳයි දැන් මේක කොහොම C වල දෙකේ තියෙනවනේ හතරේ තියෙන all of them කොහොමද ඔක්කොම දාන්න බෑ කියලා අපි දන්නවානේ මේක ඔක්කොම දැම්මොත් 4GB වලට වඩා වැඩි වෙනවා ඒතකොට උත්තරේ වෙන්නේ මෙන්න මේක හොඳද B and C B ෆයිල් එකයි C ෆයිල් එකයි විතරයි දැම්මොත් තමයි අඩුම ස්පේස් එකක් ඉතුරු වෙන්නේ ඒ කියන්නේ පෙන් එක උඩින් පාවිච්චි කරන්න පුළුවන් එහෙම උනා හොඳයි හරි ඔව් ඒ කියන්නේ ඔය පෙන් වල හાર્ඩ්වෙර් පුතේ අර හරිම ගන්න පෙන්නන්නේ නැත්te ඒක තමයි මේ කැල්කියුලේටර් වලදී අඩුවෙන් පෙන්නන්නේ හොඳයි එතකොට ඒ 9 වෙනි ප්‍රශ්නේ උත්තරේ 9 වෙනි ප්‍රශ්න උත්තරේ 2 හොඳද ඒක වර්ඩ් වලට ගෙලින්ම සම්බන්ධ නැහැ හැබැයි මම තිබ්බා ඔයාලට අමතර දැනුමලත් හොඳේ ඉන්න ඊළඟ ප්‍රශ්නේ බලමු 10 වෙනි ප්‍රශ්නේ කියමු බලන්න කියවලා මම උත්තරේ දාන්න කට්ටිය key function of an operating system හොඳයි operating system එක කියලා කියන්නේ Windows වගේනේ operating system එක තියෙන ප්‍රධාන function එකක් මොකක්ද කියලා අහනවා හොඳයි බලන්න උත්තර ටික කියවලා බලන්න මේක ලේසි ඔක ලේසි උත්තරයක් තමයි තියෙන්නේ ඒක තමයි ලේසි බලද්දිම තේරෙන්න ඕන කොහොමද උත්තර ගන්නම් බැලුවා සුපර් එක්සෑම් එකේදී නේද කියලා අහන්නේ ෂුවර් කරලා කියන්න ඕන මේ විනාඩි 40න් කට් වෙයි ආ ජොයින් වෙන්න කො එච්චර උත්තරේ හරි ඔව්
මේකේ උත්තරේ මොකද්ද? 3 නේ. මේක නම් බලද්දිම තේරෙනවා. මොකද්ද? ඔපරේටින් සිස්ටම් එක key function එක මොකක්ද කියලා අහනවා. ප්‍රධාන ෆන්ක්ෂන් එකක් වන්නේ මොකද්ද? හොඳ. මේ ඉතින් උත්තර මොනවද තියෙන්නේ? checking the spelling in presentation. කොහොමද නේ? Windows වලින් check කරන්නේ නැහැ නේ presentation එකක තියෙන spelling නේ. PowerPoint වලින් ඒ වැඩේ කරන්නේ. counting words in a document. ඉතින් ඒකත් ෆන්ක්ෂන් එකක් නෙමෙයිනේ. ඒ word වල වගේ තියෙන ෆන්ක්ෂන් එකක්. අන්න තුන්වෙනි එකේ කියනවා managing hardware resources in the computer system. හොඳද? managing hardware resources. ඔව් operating system එක කියලා කියන්නේ Windows. හොඳේ. ඉතින් Windows කියලා කියන්නේ ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන hardware එක්ක වැඩ කරන්න තමයි OS එක අපි හදන්නේ. දැන් නිකමට හිතන්නකෝ. දැන් මේ අපිට මේ mouse එක දැන් mouse එක හරි නැත්නම් keyboard එකෙන් type කරන්න හරි machine එකේ processor එකෙන් වැඩක් ගන්න හරි RAM එක run කරවන්න හරි motherboard එක run කරවන්න හරි ඔය ඔක්කොම කරන්න පුතේ නේ OS එකෙන් නේ OS එකෙන් තමයි bootable ඔක්කොම හදලා තියෙන්නේ නේ BIOS ඔක්කොම දීලා තියෙන OS එකෙන් මේ ඒකෙන් BIOS වල connect කරලා battery start up කරන්නේ හරිද මේ machine එකේ sounds වැඩ කරවන්නේ speaker එකට sound speaker එක play කරවන්නේ නේ monitor එකට video output එකක් දෙන්නේ මේ hardware ඔක්කොම අල්ලගෙන බැඳගෙන තියන් ඉන්න operating system එකෙන් තමයි හොඳයි ඉතින් මේ hardware software එකට manage කරගෙන මේ game ගහන්නේ වැඩේ manage කරන්නේ operating system එකෙන් තමයි ඉතින් තුන්වෙනි උත්තරේ තමයි හරි managing hardware resources in the computer system එක function එකක් විතරයි හොඳේ key function එක ප්‍රධාන function එක තව function ගොඩක් තියෙන operating system එකේ හොඳද ඒකෝර managing hardware resources in the computer system ඔන්න උත්තරේ එතකොට 10 වෙනි එකේ උත්තරේ 3 හොඳේ 10 වෙනි එකේ උත්තරේ 3 එක ලියා ගන්න right ඊළඟ ප්‍රශ්නේ ගන්න බාන උත්තරේ කියවන්න හොඳට කියවන්න ඕක සමහරවිට ඔයගොල්ලෝ පොඩ්ඩක් කන්ෆියුස් මම කියලා දෙන්න හොඳේ ගන්න බා try කරන්න 13 උත්තරේ ගන්න බලන්න consider the following file name extensions කියලා අහන්න කියන්නේ consider the following file name extensions which of the above are valid for files created using word processing software උත්තර ටික කට්ටිය අරන් තියෙනවා හරි උත්තරයක් ආවේ නෑ හැබැයි ඔව් මේ
කෙනෙක්ගේ උත්තරේ හරි. අහුදරයක් උත්තර වැටෙත්. හරි. මම දන්න එකට හේතුව. හරි මේ බලන්න. දැන් පුතේ ඔව් දැන් ඔයගොල්ලෝ දන්න දේවල් ඉඳලා උත්තර දුන්නේ. that's okay. හොඳද? දැන් ගොඩක් කට්ටිය උත්තරේ දුන්නේ මෙන්න මේ දෙක කියලා. හරි. ඒ මොකද දැන් ඔයගොල්ලෝ දන්න ෆයිල් ෆෝමැට් ටික තමයි මෙතන තියෙන්නේ නේ. දැන් මෙතන අහන්නේ consider the following file name extensions which of the above are valid for files created using word processing software. හොඳද? දැන් පුතාලා docs කියන එක දන්නවනේ. word වලින් අපි අපට docs save කරන්න පුළුවන්. හොඳද? මේ අහන්නේ word වලින් word processing software එකකින් අපට ගන්න පුළුවන් file formats මොනවද කියලා අහන්නේ. ඒක ඔයගොල්ලෝ දැන්ට දන්නවා docs එක දන්නවා නේ. තව doc එකක් දන්නවා. doc එක කියන්නේ කලින් version එක ඊට පස්සෙම exact දාලා අලුත් format එකක් ආවා නේ. හරි. එතකොට මේ ODT කියන්නේ මොකද්ද? ODT. හොඳද? මේ බලන්න. ODT කියන්නේ පුතේ මේ open office වල තියෙන file type එක. හොඳද? open office වල තියෙන file type එක. හොඳද? OD කියලා කියන්නේ ඔය open document කියන එක තමයි. හොඳද? මේ බලන්න. ඔන්න මම දැන් මේ open කරලා තියෙන පුතේ LibreOffice Writer එක නේ. free version එක LibreOffice වල Writer එක. හොඳේ. අපි දැන් මේකේ එන්න ෆයිල් එකක් අපි දැන් වැඩ කරලා මම මේක save කරන්න යනවා. file save. දැන් බලන්න පුතේ මොකද්ද? මෙන්න තියෙනවානේ ODF text document. හොඳේ. ODF මෙන්න .odt. ඒතකොට පුතේ මතක තියාගන්න LibreOffice Writer එකේ main file format එක ODT. හොඳද? එතකොට මේකේ මේ ODT කියන එකත් අපි උත්තරේට ගණන් ගන්න ඕන. හොඳද? ODT කියන එකත් මේ වලින් save කරන file type එකක්. හොඳද? ODT. හොඳයි. එතකොට RTF කියලා කියන්නේ පුතේ අපි කියනවා rich type text කියලා. ඒක word processing වලින් අපිට save කරන්න පුළුවන් file type එකක්. හොඳද? මේ තියෙන පේනවනේ. මේ යට ගියාම rich text. notepad එක වගේම තමයි. rich text file එක කියලා කියන්නේ ටිකක් notepad එක වගේ. හැබැයි ඊට වඩා පොඩ්ඩක් අපිට variation යන්න පුළුවන්. හොඳයි. මතක තියාගන්න. එතකොට text txt RTF කියන්නේ rich text කියන එක. හොඳයි. ඒකත් word processing file වලින් save කරන්න පුළුවන් format එකක්. හොඳද? RTF මතක තියාගන්න. හොඳයි. RTF txt තියෙනවා. හොඳයි. text හොඳයි. මේ docs මේව ඔක්කොම යන්න පුළුවන් file formats. හොඳද? rich type text කියලා කියන්නේ. හොඳයි. RTF rich text format. RTF කියලා කියන්නේ rich text format කියන එක. හොඳයි. එතකොට මතක තියාගන්න මේකේ මේ හතරම word processing software වලින් save කරන්න පුළුවන් files තමයි මේ තියෙන්නේ. right? හොඳයි. එතකොට මේකේ උත්තරේ 4. හොඳයි. 13 උත්තරේ 4. හොඳයි. මේක ලියා ගන්න. 13 උත්තරේ 4. හොඳද? ඔව් මේක පුතේ ඔය LibreOffice තමයි open කරේ. හරි. තව විනාඩි ටිකකින් මම හිතන්නේ කට්ටේ අර zoom එක හොඳේ. කට්ටිය join වෙන්න. මම create කරන්න ඊට පස්සේ join වෙන්න. හොඳේ. same detail. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු 14. කරමු බලන්න 14 වෙනි ප්‍රශ්නේ. සුපුන්ගේ උත්තරේ හරි. good. මතුන් උත්තරේ හරි.
කියනවා sentence A is formatted as sentence B by using word process software. මෙතන තියෙන එක මේ විදිහට change කරලා තියෙනවා. හරි. Which of the following icons are used to format sentence A to B? A එක B ට හරවන්න මොකක්ද ඕනේ කියලා අහනවා. ඊට පස්සේ උත්තරේ හරි. හරි. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් මේක බලද්දි පේනවා යටින් අන්ඩර්ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉටැලික් කරලා තියෙනවානේ. ඉටැලික් කරලා තියෙනවා. හරිද? ඉතින් අන්ඩර්ලයින් කරන්න මෙන්න අන්ඩර්ලයින් U නේද? අන්ඩර්ලයින් කියන්නේ අන්ඩර්ලයින් කරන්න මෙන්න මේ අයිකන් එක එන්නේ. වර්ඩ් වල මතකද? Many people believe that abacus. හරිද? දැන් මෙහෙම තියෙන එක මොකද්ද කරලා තියෙන්නේ? හරිද? අන්ඩර්ලයින් කරන්නේ U එකෙන්නේ. අන්ඩර්ලයින් කරා ඇද කරන්නේ capital I ඇද වෙච්ච. මෙන්න අයිකන් දෙක. හොඳ මතක තියාගන්න. බෝල් කරන්නේ B එකේ. අරක බෝල්ඩ් වෙලා නේ තිබ්බා වගේම. ඒතර I එකයි U එකයි. මේ U එකේ යටින් පොඩි ඉරකුත් තියෙනවා නේද? මොකද උත්තරේ තමයි මොකද්ද? නේද? අන්ඩර්ලයින් කරා ඉටැලික් කරා. බෝල්ඩ් කරලා නැහැ බෝල්ඩ් වෙන්නේ නැහැ නේද? මේකේ බෝල්ඩ් කරලා නැහැ. බෝල්ඩ් කරා නම් මෙතන පැහැදිලිව මේක තද කළු පාට වෙන්න ඕන හොඳේ. තිබ්බා වගේම නේද බෝල්ඩ් වෙලා නැහැ. හරි? එතකොට මේ රෙකෝඩින් වෙන්නේ මේ ප්‍රශ්නයක් අඩු වෙනද රෙකෝඩින් වෙන්නේ මේක. ඔව් කලින් එකෙත් රෙකෝඩින් දාලා තියෙනවා. ඒකද රෙකෝඩ් කරනවට වෙන ගමන් තියෙන්නේ. ඔක්කොම තනි වීඩියෝ එකට හදලා රෙකෝඩින් එක දාන්න. හොඳයි. සුපුන් උත්තරේ තව පාර චෙක් කරා. නදුන්ගේ උත්තරේ හරිව. 16 උත්තරේ ගන්න බලන්න. Consider the following sentences related to presentation software. අන්න PowerPoint වල ප්‍රශ්නයක්. PowerPoint වල ප්‍රශ්නයක්. හොඳයි. දැන් අපි ප්‍රශ්නේ අහන්නේ which of the above sentences are correct? correct මොකක්ද කියලා අහන්නේ. හොඳයි. correct මොකක්ද කියලා අහන්නේ. හරි. බලමු. උත්තරේ ගමු බලන්න. හරි. විසිද්දේට උත්තරේ හරි. මේකේ උත්තරේ වෙන්නේ පුතේ 4. ඔක්කොම හරි මේකේ. all. හරිද? බලමු මොකක්ද කියන්නේ කියලා. එතකොට කියන්නේ presentation software සම්බන්ධයෙන් මේ තියෙන sentence ටිකක් තියෙනවා පල්ලෙහා. ඒ වගේ මොකද්ද හරි කියලා අහන්නේ. මොකද්ද correct කියලා අපෙන් අහන්නේ. හරිද? which of the above sentences are correct කියලා අහන්නේ. හරි. පළවෙනි මොකද්ද කියන්නේ? Slide transition are the visual movements as one slide changes to another. හරිද? slide transition. හරිද? slide transition. හරිද? slide transition එක කියන්නේ මොකද්ද? slide එකකින් තව slide එකකට යද්දී අපි අර දැන් මතකද අපි අර black වෙලා අර black වලට fade වෙලා ඊළඟ එක මතුවේ ඊළඟ slide එක. අන්න ඒව තමයි slide transition. නැත්තම් අර පිටුවක් පෙරලනවා වගේ නේ අර කුරුල්ලෙක් ඇවිල්ලා කැරකිලා ඊළඟ එකට යනවා. ඒව තමයි slide transition. හොඳේ මතක තියාගන්න. slide transition. සුපුන් අපි shapes වලට දැම්මේ පුතේ animations. හොඳේ animations තමයි අපි ඔය shape වලට individual item වලට දාන්නේ. හොඳද? transition අපි දැම්මේ slide transition දැම්මේ මේ මම PowerPoint ගන්නකො. PowerPoint. හරි මේ තියෙන transitions. හරි transition.
එතකොට මේ transition කියන tab එක වෙන් කළාම තියෙන්නේ මොකටද? එක ස්ලයිඩ් එකකින් තව ස්ලයිඩ් එකකට යද්දි මොකද්ද වෙන්න ඕන කියලා කියන්නේ අපි. හරි? apply to all. හරි? මේ white effect එකද මොකද්ද ඒ වගේ මේ එක ස්ලයිඩ් එකකින් ඊළඟ ස්ලයිඩ් එකට යද්දි මොකද්ද වෙන්නේ කියලා අපි කියන්නේ. හරි? ඒව ස්ලයිඩ් transition. හරි? අපි ඇනිමේෂන් තමයි දාන්නේ. මේ මේක තියෙන එලිමන්ට්ස් වල shapes වලට වචන වල උඩින් ඇවිල්ලා යන්න play වෙන්න. හරි? ඒ animations. හරිද? එතකොට මේක දෙවෙනි කියන්නේ animations are visual effects applied to individual items on a slide. ඔව්. slide එකක හරි? slide එකක තියෙන individual items වලට. හරි? slide එකක තියෙන individual items වලට මට පුළුවන් animations දාන්න. හරි? මේ වගේ animation දාන්න පුළුවන් පේනවද මේ? ඒ දාන්නේ animation දාන්න මතක තියාගන්න individual items වලට. හරි? අපි animation දාන්නේ individual items වලට. හරි? එතකොට transition කියන්නේ slide එකකින් slide එකට යද්දි අපි දාන slide මාරුවේ දෙන්න ඕනේ effect එකට. හරි? එතකොට මේකේ එකක් හරි දෙකක් හරි තුන්වෙනි කියන්නේ voice recording can be recorded and included in the presentation. ඔව්. මේ PowerPoint වල පුතේ අපිට පුළුවන් sound අපේ වෙනම දාන්න පුළුවන්. නැත්නම් මම දෙන්න recording අපිට අපේ recording එකක් දාන්න පුළුවන්. හොඳයි mic on කරගෙන record කරලා record කරන්න පුළුවන් slide එකට. හොඳයි. එතකොට මේක උත්තරේ 3. sorry 3ම හරි උත්තරේ පුතේ 4. හොඳයි. 16 4. හොඳයි. 16 4 තමයි උත්තරේ වෙන්නේ. හොඳද? මෙතේ insert වල audio වල මෙතේ record audio හොඳයි audio on my PC නැත්තම් record audio හොඳයි ඒකට තුනම අපට තුනම හරි මේකේ හොඳයි තුනම හරි ඒතර 16 4 තමයි උත්තරේ හොඳයි හරි දැන් 17යි 18යි දැන් තියෙන ඔන්න Excel වලින් ප්‍රශ්න දෙකක් තියෙනවා හරිද මේක නම් ලේසි නේ සුපර් මොකද්ද දාල්කේ මට තේරෙන්නේ නැහැ සෙකන්ඩ් දාත කියන්නේ 17ද 14 හරි බලමු හරි කට්ටිය හදලා බලන්න 14 උත්තර ගන්න 17 දෙක තමයි ඕක උත්තරේ කියන්නේ තුමුගේ ආන්සරේ හරි 17 දෙක උත්තරේ බලන්න අනික කට්ටිය දෙක එනවද කියලා උත්තරේ කටින් පැන්න ඒක චනින්දු රෂාන් දැන් තමයි ඇවින්නේ සමහරුන්ට පන්ති තිබ්බද 9 වෙනකම් අවුලක් නැහැ මම රෙකෝඩින් එක දාන්නම් අපි දැන් මේ මාසේ පන්ති 4ක් කරා නැත්නම් මේ අපි නේ මම ඒක අදම කොහොම හරි කරන්නේ හරි මේකේ උත්තරේ දෙක ද බලමු 14 ආන්සරේ බලමු මුලින්ම හරි හරි කියන 17යි 18යි based on spreadsheet segment given below කියලා කියනවා මේ මෙතන spreadsheet එකක් තියෙනවා 17 අහන්නේ කට්ටිය බලන්න හොඳ what is the correct formula to be written in cell A5 A5 කියන්නේ මෙන්න මේක හොඳයි to display the largest number in the cell range A1 to
A4 හොඳේ A1 කියන්නේ මේක මෙන්න මේ ටිකේ අතර මොකද්ද largest number එකනේ ඉතින් largest number ගන්න මොකද්ද function එක max function එකනේ max function එකෙන් තමයි අපි range එකක තියෙන විශාලම සංඛ්‍යාව හොයාගන්නේ හොඳද එතකොට මෙන්න අපිට දැන් function හතරක් තියෙනවා count එක නෙවෙයි නේ count එක නෙවෙයි max එකනේ sum එකක් නෙවෙයි rank එකක් නෙවෙයි හරි max මෙන්න උත්තරේ 17 උත්තරේ 2 කියන්න බලන්න කවුරු මේකට එන උත්තරේ මේ එතකොට දැන් මේ එක ලිව්වට පස්සේ මේ ෆෝමියුලා එක ලිව්වට පස්සේ මෙන්න මේ කොටුවේ මොකක්ද එන උත්තරේ කොටුව ඇතුලේ මොකක්ද දෙන්නේ කියන්න බලන්න කීයද දෙන්නේ 45 නේ අන්න එහෙමත් ප්‍රශ්න ඇහෙන්න පුළුවන් ඈ එතකොට මේ ටිකේ තියෙන විශාලම සංඛ්‍යාව 45 නේ එතකොට මේකේ 45 තමයි ඩිස්ප්ලේ වෙන්නේ විශාලම සංඛ්‍යාව හොඳේ max එක කියන්නේ largest number එක තමයි ඩිස්ප්ලේ කරන්නේ හරි එතකොට 17 උත්තරේ 2 18 බලමු 18 උත්තර ටික ගන්න බං කට්ටිය හරි එක්කෙනෙක් කියන එක උත්තරය ඔව් ඒ උත්තරේ හරි සමුන්ගේ what is the formula to be written in cell B5 B5 කියන්නේ මොකද්ද මේක නඳුන්ගේ උත්තරේ හරි නඳුන් උත්තරේ හරි සමුන්ගේ උත්තරේ හරි අනික කට්ටිය දෙන්න බං මේ ජනින්දු පුතා දැන්නේ දාවේ මේ පුතේ PDF එකක් ඇති මම group එකේ දාලා එකක් ගන්න මමීෂා කෝ උත්තර ඕන උත්තරේ ගන්න කියලා ඉන්නේ අහන්න බා. නිකන් බලන් ඉඳලා බෑ උත්තර ඕන නේද හරි එතකොට 18 උත්තරේ මොකද්ද 18 උත්තරේ 1 නේ 18 උත්තරේ 1ද what is the formula to be written in cell B5 to display the number of entries in cell range A1 to B4 නේ A1 කියන්නේ මෙන්න මේකේ මෙන්න මේ කොටුවේ ඉඳන් B4 B4 ගෙන් මේ ටික මෙන්න මේ මුළු රේන්ජ් එකේ හොඳද එතකොට මේ අපි කොහොමද දත්ත තියෙන සෙල් කොච්චරක දත්ත දාලා තියෙනවද කියලා අපි හොයන්නේ count function එකේ නේ count එකේ හොඳද count එකෙන් තමයි ගන්න. ඒතකොට count එකෙන් පෙන්නන්නේ count මේ එකෙන් සෙල් කීයක් තියෙනවද කියලා එයා ගණන් කරලා අපිට කියනවා. හොඳයි. දැන් හිතන්නකෝ big document එකක් තියෙනවා නම් දාලා තියෙනවා. හොඳයි. දැන් අපිට ඕන බලා ගන්න කොච්චර නම් ප්‍රමාණයක් තියෙන කොටු තියෙනවද කියලා අපිට පුළුවන් දාන්න මේ range එක select කරලා count function එක දාන්න පුළුවන්. හොඳයි. count function එක දාන්න පුළුවන්. ඒතර count function එක වෙන්නේ එයා කියනවා කොච්චර කොටු ගානක් තියෙනවද කියලා කියනවා. හොඳයි. ඒතර මේකේ උත්තරේ මෙන්න මේක. හොඳයි. දැන් මේක ලේසි අනිත් ඒ වගේ count function නැති හින්දා. හොඳයි. එතකොට දැන් count function එක අපි ලියන්නේ කොහොමද හරියටම? දැන් ඔය තියෙන විදිහ හරිය. මේකේ සමාන කිරීම දැම්මා count C O U N T count කියලා දා ඊට පස්සේ cell range එක දෙන්න ඕනනේ. cell range එක දෙන්න ඕන. හොඳයි. ඉතින් දැන් මේකේ cell range එක උත්තරේ දීලාම තියෙනවනේ A1 to B4. හොඳයි. ඉතින් A1 double dot අනිවාර්යෙන් double dot එන්නේ range එක කරනවා නේ double dot B4 වරහන වැහුවා. හොඳයි. මෙන්න මේ ටික තියෙන්න ඕන. ඉතින් හිතන්නකෝ සමහර උත්තර එන්න පුළුවන් අනිත් ඒවාත් මෙහෙම එනවා. සමාන කිරීම count දාලා ඇතුලේ තියෙන්නේ A1 සමහරට මෙහෙම dot එකයි කමාවයි semicolon. හොඳයි. එතකොට මේ උත්තර වැරදි. නැත්තම් ඇතුලේ A1, B4 නැත්තම් A1 ඉරක් B4 එහෙම උත්තර එන්න පුළුවන්. හොඳයි. එතකොට හරිම ෆෝමැට් එක ඔළුවේ තියෙන්න ඕන. හරි. එතකොට 18 උත්තරේ 1. 19 උත්තරේ ගතද කට්ටිය? 19 උත්තරේ මොකද්ද? The formula
මෙන්න මේක enter කරනවලු into a cell in a spreadsheet. What value will be displayed in a cell? හරි. අර වංගු බෙදලා දෙකක් එකතු කිරීම අන්න ඒක පොඩ්ඩක් මේකදී ඕන වෙනවා. හරි. නේ? කොහොමද වැඩියෙන් මේ කලින්ම සුළු වෙන්නේ මොකද්ද කියලා ගණන් හදන ටික ඔන්න මතක් කරගන්න ඕන මේ වගේ එකක්. හරිද? දැන් මොකද්ද ප්‍රශ්නේ කියන්නේ? මෙහෙමනේ. සමාන කිරීම දාලා 2 5 ධන 16. ඔන්න ඔහොම එන්නේ නේ. මොකද්ද උත්තරේ? උත්තරේ 48 නේ. උත්තරේ 48. හතලිස් අට තමයි එන්නේ. 48 එන්නේ කොහොමද? හොඳ 48 කොහොමද එන්නේ? දැන් පුතේ අපි Excel වල අපිට මෙන්න මෙහෙම එකක් ලියන්න ඕන. අපිට ලියන්න ඕන නම් දෙකේ තුන්වෙනි බලය කියලා ලියන්න ඕන. හොඳ අපිට Excel වල දෙකේ තුන්වෙනි බලය කියලා ලියන්න ඕන නම් දැන් අපිට මෙහෙම ලියන්න බෑනේ. අපි බලයක් ලියන්නේ මේ විදිහට. හොඳ අපි බලයක් ලියන්නේ මෙන්න මේ විදිහට Excel වල. කොහොමද? දෙක දැම්මා. හොඳද? මෙන්න මේ සිම්බල් එක දානවා. හොඳේ. ඔයාලගේ බලන්න කීබෝඩ් එකේ 6 තියෙන්නේ. කීබෝඩ් එකේ 6 shift එකත් එක්ක එබුවට පස්සේ එන එක. හොඳේ. ඒ කියන්නේ y අකුරට උඩ තියෙන්නේ අන්න 6 shift එකත් එක්ක එබුවට පස්සේ මේ icon එක එන්නේ. හොඳේ. එතකොට දෙකේ තුන්වෙනි බල ලියන්න ඕන මම ලියන්නේ 2 මෙන්න මේ top arrow එක 3 කියලා දාන්න. හොඳේ මේ විදිහට. එතකොට මේකේ තේරුම තමයි දෙකේ තුන්වෙනි බලය කියන එක. හොඳේ. ඉතින් මෙතන තියෙන එතකොට මේ වගේ තියෙන මොකක්ද දෙකේ පස්වෙනි බලයනේ. දෙකේ පස්වෙනි බලය කීයද? දෙකේ පස්වෙනි බලය කීයද? දෙකේ පස්වෙනි බලය දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි නේ. එතකොට සාමාන්‍ය මේ වගේ ගානක පුතේ මුලින්ම අපි බලය තමයි සුළු කරන්නේ නේ. මුලින්ම බලය සුළු කරන්නේ. හොඳේ. මේ බොඩ් මාස් එහෙම අහලා දින්නේ වංගු. හොඳේ. වරහන් ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. හොඳේ. අපි ගානක් හදන පිළිවෙලක් තියෙනවනේ. මුලින්ම වරහන් ටික සුළු කරනවා, ඊට පස්සේ බලයන් තියෙන ඒවා ටික සුළු කරනවා. හොඳේ. ඊට පස්සේ තමයි ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. හොඳේ. එතකොට මේකේ අපි මේ බලය තමයි මුලින්ම සුළු කරන්නේ මේකේ හැටියට. හොඳේ. එතකොට මෙතනින් එන්නේ 32 දෙකේ පස්වෙනි බලය කියන්නේ 32 ධන 16. හොඳේ. සමානයි 48යි. හොඳේ. උත්තරේ 19. right good. කටිය හොඳයි. ඊයෙන් ඊළඟ ප්‍රශ්නෙට. දැන් නම් කොල්ලෝ ටිකක් අමාරු එකක් තියෙනවා. හොඳද? හරිමුනේ. දැන් මේ තියෙන පුතේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නයක්. හොඳද? අද මේකට කට්ටියට PDF එක ඔයාලගේ මැෂින් එකේ PDF එක ඕපන් කරගන්න වෙනවා. සර්වර්ට පෙන්නන්න බෑ ඔක්කොම ටික. හරි අපි මේ ප්‍රශ්නේ කරමු බලන්න. මේ කරමුකෝ. කට්ටියට PDF එක තියෙනවන්නේ. ගන්න බලන්න A එකේ උත්තරේ. A වලට උත්තරේ ගන්න. A වල අහන්නේ what is a single spreadsheet function that can be used in cell B3 to display the total number of schools for 2008. මේ තියෙන්නේ ඕරල් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නය. හරි ඔන්න හැදුවොත් වැට්ටෝ තමයි ඈ. ලේසි ඈ. මේ ප්‍රශ්න පුතේ ලොකු වුණාට මේ හරි කියවුවහම
ඇති දෙයක් නෑ මේ ප්‍රශ්නවල. What is a single spreadsheet function that can be used in cell B3? B3 එකට දාන්න පුළුවන් මොකක්ද දාන function එක display the total number of schools for 2008. එතකොට B3 කියලා කියන්නේ මෙන්න මේ කොටුව. සුපුන් very good. හරි උත්තරේ. good. කෙනෙක් උත්තරේ ගත්තා. දැන් ඔය වගේ වල වෙලාව ගතට ගමන් නැහැ. හොඳේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ටිකක් වෙලාව අරගෙන හොඳට කල්පනා කරලා හිතලා කියවලා හරියට උත්තර ගත්තට ගමන් නැහැ. හොඳේ. right? වේගයේ බලපාන නේ. වේගය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දැන් කොහොමත් මම මේවා ආපහු ඔයාලගේ එක්සෑම් කිට් එකට මම අනිවාර්යයෙන් තව පාරක් කරවනවා. හොඳේ. දැන් මේක කචප් කරමු ගියාම හරි. හොඳේ. ඒකට ප්‍රශ්නෙන් අහන්නේ 3 එකේ ටෝටල් එක පෙන්නන්න ලියන්න ඕනේ ෆන්ක්ෂන් එක අහන්නේ. 2000 total number of schools for 2008. කිසිත් උත්තරේ හරි. good. සෝබාන උත්තර ගත්ත අනික කට්ටිය හරි. මම උත්තරේ
ගන්නම්. හොඳයි මේ බලන්න. දැන් පුතේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නහම හොඳද? මේ වගේ ප්‍රශ්නයක් දුන්නහම මුලින්ම පුතේ හොඳට වගුව දිහා බලන්න. හොඳයි. මුලින්ම හොඳට වගුව දිහා බලලා පොඩි චූටි අයිඩියා එකක් ගන්න මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හොඳයි. දැන් මෙතන උඩින්ම කියනවා පුතේ මේකේ consider the following spreadsheet certain education indicator for Sri Lanka. හොඳද? හරි. එතන ලොකු දෙයක් කියන්නේ නැහැ. හොඳද? එතකොට දැන් මේක දිහා බලද්දි අපිට පේනවා හොඳද? දැන් මේක දිහා බලද්දි පේනවා හොඳද? මේක දිහා බලද්දි පේනවා. එතකොට මේකේ අවුරුදු 3ක දත්ත තියෙනවානේ 2008 2010 2013. එතකොට total school තියෙනවා. මෙන්න ස්කූල් සෙට් එකක් තියෙනවා මෙතන. හොඳයි. අද total school ටික හැදලා තියෙන්නේ මේ ටිකෙන් තමයි. හොඳයි. ඊට පස්සේ total student තියෙනවා. student ඔක්කොම හැදලා තියෙන්නේ මෙන්න මේ ටිකෙන්. හොඳයි. government school private then what පිරිවෙනස්. හොඳයි. ඊට පස්සේ total teachers ලා ඉන්නවා government and other. හොඳයි. ඉතින් ඔය ටික තමයි මේ හැදලා තියෙන්නේ. හොඳයි. ඒක ඔච්චරයි තියෙන්නේ ඔගේ. තේරෙනවද නේ? government school වල එකතුවෙන් තමයි එකතුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. ස්ටුඩන්ට් ලා එකතුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. මේක බලද්දිම පේනවනේ මේ 9000 ගානයි 92යි 691යි. ඉතින් ඔච්චරයි ප්‍රශ්නේ තියෙන්නේ. නිකන් බලද්දි පේනවනේ මහා නිකන් එන අමාරු ප්‍රශ්නයක් වගේ පේන්නේ. හැබැයි හරි. හොඳයි. හැබැයි ඇති දෙයක් නෑ මේ ප්‍රශ්න වල. හොඳයි. හරියට කිව්වොත් පුතේ හරියට තියර ටික දන්නවනම් ඇති දෙයක් නෑ. හොඳයි. ඉතින් මේකේ මොකද පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ? අහන්නේ what is the single spreadsheet function that can be used in cell B3? B3 කියන්නේ මොකද්ද? මෙන්න B3. හොඳයි. මෙන්න මේකනේ මේ කොටුවනේ. එතෙන් මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? එතෙන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? හොඳයි. මුළු ස්කෝල වල එකතු වෙලා තියෙන්නේ 10445 මෙතෙන් අරගෙන තියෙන්නේ. ඒතකොට අපිට බලද්දි පේනවා මේ 10000 ගාන හැදිලා තියෙන්නේ කොහමද? මෙන්න මේ යට තුන එකතු වෙලානේ government school private පිරිවන. මෙන්න මේ තුන එකතු වෙලා. හොඳයි. එතකොට මේකට එකතුව ගන්න නම් මෙන්න මේ ටිකේ සම්මෙක් ගන්න ඕන. නේද? ওই ටිකේ සම්මෙක් ගන්න ඕන. කොහොමද සම්මෙක් ගන්නෙ? හොඳයි. ඉතින් ලේසියිනේ. සමාන කිරීම දැම්මා. හොඳයි. සම්. හොඳයි. වරහන දැම්මා. මෙන්න මේ රේන්ජ් එක ලිව්වා. මේ කොටුව මොකද්ද? B4. හොඳයි. B4. හොඳයි. අල්ලයා රේන්ජ් එක ඉවර වෙන්නේ මේකේ. B6. හොඳයි. B6. හොඳයි. මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි මෙන්න මේ කොටුවට දැම්මහම මෙන්න මේ එකතු වෙනවනේ. මෙන්න මේ රේන්ජ් එක එකතු වෙනවා. හරි ලේසි. හොඳයි. B4 B6. හොඳයි. මේක තමයි පළවෙනි උත්තරේ. හොඳයි. ඒකේ මේ ප්‍රශ්නේ එක කොටසේ උත්තර දාගන්න ඒකේ උත්තරේ විදිහට පුතේ සම් B4 B6. හොඳයි. උත්තර ගත්ත කට්ටිය හොඳයි. සවිත උත්තරේ හරි. හොඳයි. සුභුගේ උත්තරේ හරි. හොඳයි. මේක උත්තරේ B4 ඩබල් ඩොට් B6. මේ ඩබල් ඩොට් අනිවාර්යෙන් B අපි රේන්ජ් එකක් කියන්නේ එහෙමයි. B4 ඩබල් ඩොට් B6. අපි රේන්ජ් එකක් පෙන්නන්නේ මේ විදිහට. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා what will be the formula displayed in C3 if the formula in B3 again මෙන්න මේ formula එක B3 එකේ තියෙන formula එක C3 එකට copy කරො. හොඳයි. ඒ කියන්නේ මෙන්න මේකේ තියෙන formula එක මේකට copy කරොත් මොකක්ද වෙන්නේ කියලා අහනවා. හොඳයි. ඉතින් දැන් මේ formula එකේ අපි මොකුත්තර cell reference දැම්මේ නැහැ නේ. log කරේ නැහැ මොකුත් නේ. එහෙම වුණොත් copy කරොත් මොකක්ද වෙන්නේ? එදින්ම දැන් මේ cell එකේදී මූලිකව මෙන්න මේ ටිකනේ. ඒතකොට මේකට copy කරපුවම මෙන්න මේ range එක තමයි check කරන්නේ මෙතන ලියන එකේ. ඉතින් මොකද්ද වෙන්නේ? සමානයි
sum හරි sum එතකොට ගන්නෙ මෙන්න මෙයානේ C4 double dot C6 හරි ඔව් උත්තරේ හරිද කොහොමද C4 double dot C6 හරිද ඔන්න ඕක තමයි වෙන්නේ හරි දැන් මේකේ මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ මෙහෙම තිබ්බොත් $B4 double dot B6 මන් දැම්මොත් කියන්න බල අමතර දෙයක් මම දානවා $B4 double dot B6 දානවා මේකේ තියෙනවා හොඳේ මේකේ මම දැන් මේකේ තියෙන ෆෝමියුලා කොපි කරනවා මේකට C3 එකට මොකක්ද C3 එකට තියෙන ෆෝමියුලා එක මේක කොපි කරනවා ගන්න බන්න උත්තරේ පුළුවන්ද බලන්න හරි good දැන් මෙහෙම වෙච්ච එක මොකක්ද වෙන්නේ අපි ඩොලර් මාක් එකක් දාපු ගමන් හොඳේ ඩොලර් මාක් එකක් දාපු ගමන් මොකද වෙන්නේ අපි මේ දැම්මේ ඩොලර් මාක් එක මොකක් ඉස්සරහද අපි දැම්මේ B කියන කොලම් එකට නේ හොඳේ අපි දැම්මේ B කියන කොලම් එකට දැම්මේ නේද අපි B කියන කොලම් එක ලොක් කරා මෙන්න මේ කොලම් එක ලොක් කරලා තියෙන්නේ හොඳේ නේද මේ B කියන ඉස්සර ඩොලර් මාක් එක දාපු ගාම අපි මේ සෙල් එක ෆික්ස් කරලා තියෙනවා හොඳද දැන් අපි දැන් මේක කොපි කරොත් මෙහෙමයි වෙන්නේ හොඳද හොඳේ එතකොට ඩොලර් B ඒ වගේම තියෙනවා හොඳද ඩොලර් B එක වෙනස් වෙන්නේ නැහැ හොඳද හැබැයි අපර ඩොලර් B එකේ උඩහර පල්ලෙහාට යන්න පුළුවන් හොඳේ හොඳේ හැබැයි දැන් අපි දැන් මෙතෙන්ට ගත්තා කියලා අපේ මේක වෙනස් වෙන්නේ නැහැ නේ ඒ කියන්නේ මේ ගන්න මෙයා වෙනස් වෙන්නේ නැහැ එකම තැන නේ මේකට ගත්තේ B4 මෙතනත් 4ම තමයි 4 වෙනි රෝ එකම තමයි හොඳේ ඒතර මේකත් ඩොලර් B4 හොඳේ ඒක වෙනස් වෙන්නේ නැහැ හොඳේ අපි මේ පැත්තෙන් ගියේ රෝ එක වෙනස් වෙන්නේ නැහැ හොඳේ ඩබල් ඩොට් ඔව් ඒක තමයි උත්තරේ right ඊළඟ ප්‍රශ්නේ හොඳද තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න බෑ student teacher ratio is එක පොඩ්ඩක් හොඳට කල්පනා කරලා ගන්න ඕන උත්තරේ student teacher ratio government school is calculated by dividing the number of students in a government school by the total number of teachers in government schools. Student teacher ratio එක ගන්නවලු government school වල is calculated by the dividing the number of students in government school. ඒ කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේක. government school වල ඉන්න ළමයි ගාන බෙදනවලු total number of teachers in government school. in teachers ලා ගානේ. මෙන්න teachers ලා ගාන. What is the formula to be written in B40?
B14 කියන්නේ මෙන්න මේක. මේ යටම තියෙන මෙන්න මේක. ඒකට ලියන්න ඕන ෆෝමියුලා එක මොකක්ද කියලා හරි ලේසි මේක. හොඳේ. හලුකුවල තිබ්බ නැති දෙයක් නැහැ ඉතින්. හොඳේ. මොකක්ද ඒක ලියන්න ඕන ෆෝමියුලා එක කියලා අහන්න. මොකක්ද ලියන්න ඕන? ගන්න පුළුවන් කාට හරි. එතකොට කියන්නේ මෙන්න මේ අගය total government students ලා ගන්න බෙදන්න කියනවා total government teachers ලගෙන්. ඒ උත්තරය තමයි මේකට ගන්න ඕන. total government school හොඳේ මෙන්න මේක. ආය බලන්න. දුකුන් ප්‍රශ්න කියවල නැහැ හරියට. පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා. ආය බලන්න. නේ ප්‍රශ්නේ හොඳට කියවන්න ඕන. හොඳද? is calculated by dividing the number of students in government school. හොඳයි. අන්න හොඳට කියවන්න ඕන. Number of students in government school by total number of teachers in government schools. Oh. This is the උත්තරේ හරි. මේ කලින් අර වැරදිච්ච උත්තරේ කිට්ටුයි. අන්තිම උත්තරේ හරිය නැහැ. ඒ කොලම් එක වෙන්න බෑනේ පුතේ. ඒ කොලම් එකේ කොහොමත් මේ අගයක් නැහැ නේ. ඒ කොලම් එකේ තියෙන ලේබල් ටිකනේ. ඒතර අනිවාර්යෙන් B කොලම් එකක් වෙන්න ඕනේ. B කොලම් එකෙන් තමයි අපි ගන්න කැල්කියුලේෂන්. ඒ වෙන්න බෑ. ඔය ගත්ත උත්තරේ හරි මේ කොලම් එකයි වැරදි. සුපර්. ඔව්. को नदुम उत्तर को नदुम दोइद अध्ययन सवित जनिंदु उत्तर උචිර අයි කරන්න ඕනද දැන් මේ වගේ ප්‍රශ්න මම දැන් කොහොමද ඉස්සරහට අනිවාර්යෙන් මේ එක්සෑම් ටික වල මම කරවනවා උපරිමයෙන්ම මේ වගේ ප්‍රශ්න වලට ඔළුව හදා ගන්න ඕනද මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් දැක්කහමනේ ඔළුවට නිකන් අර පොඩ්ඩක් අමාරු කියවන්න හැබැයි පුතේ මේ වගේ ඇති දෙයක් නෑ මේ ප්‍රශ්න වල. හරි ලේසි ඇත්තටම කියවට පස්සේ. ඒ හින්දා මේ වගේ ප්‍රශ්න කියවන්න පුරුදු වෙන්න. මේ ඉංග්‍රීසිත් හදනවද? හරි. ඔයගොල්ලෝ මේ කඩක් හදාගන්න දැන් ඉංග්‍රීසි මීඩියම් එක කරන්නේ. ඒකට අනිවාර්යයෙන් ප්‍රශ්න කියවන්න ඕන. පොඩි පොයින්ට්ස් තියෙන ඉංග්‍රීසි වලින් වෙලාවකට මිස් වෙනවා අපට. හරි. ඒ හින්දා මේ ප්‍රශ්න කියවන්න ඕන අනිවාර්යයෙන්. හරි ඉංග්‍රීසි මීඩියම් කරන කට්ටිය. එතකොට හරි මේ බලන්න දැන් මේකේ අහන්න පුතේ මේකයි හොඳේ student teacher ratio government school මෙතන යටම තියෙන මෙන්න මේක හොඳේ calculated by dividing the number of students in government school අන්න ඒක වැදගත් හොඳේ ළමයි ඔක්කොම නෙවෙයි හොඳේ government school වල ඉන්න ළමයි ඔක්කොම ටික ඒ කියන්නේ මෙන්න මේකනේ මෙන්න total students මෙතන තියෙනවා එතනින් government schools වල ඉන්න ඔක්කොම කියන්නේ මෙන්න මේ ටික හොඳේ. එතන මෙන්න මේ අගේ බෙදනවලු by total number of teachers in government school. එතන ඔක්කොම teachers ලා නෙවෙයි government teachers ලා. ඒ කියන්නේ මෙන්න මේකනේ. එතකොට B14 එකටලු ගන්න මෙන්න මේකට මොකද්ද ලියන්න ඕනි කියලා අහනවා. හොඳේ. ඉතින් ඕකදී අපි ගන්න මෙහෙමනේ මේක බෙදනවා මේකෙන්. ඉතින් ඔය සරල ෆෝමියුලා ක්ලියර් දෙන්න. හොඳයි. අපි සමාන කිරීම දැම්මා.
සමාන කිරීම දැම්ම. හොඳයි. මේ සෙල් එකේ ඇඩ්‍රස් එක ගන්නවා. හොඳයි. මේ මොකද්ද B? හොඳයි. B8 බෙදනවා මේක බෙදනවා මේකෙන් මේකෙන්. හොඳයි. මෙන්න මේකෙන්. මොකද්ද? B12. හොඳයි. B8 බෙදනවා B12. ඔන්න උත්තරේ. හොඳද? මේක උත්තරේ B8 බෙදීම B12. හොඳයි. එතකොට C එකේ උත්තරේ මේක. B8 බෙදීම B12 ලියා ගන්න උත්තරේ. හොඳයි. B8 බෙදීම B12. හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නෙන් අහනවා suggest the most suitable graph type to show the comparison between the number of government schools, private schools, පිරිවෙනස් for the given 3 years. හොඳයි. දැන් comparison කිව්ව ගමන්ම හොඳද? suggest the most suitable graph type to show the comparison between the number of government schools, private schools, පිරිවෙන for the given 3 years. හොඳද? දැන් මේ වගේ එකකට හොඳද? දැන් පේනවද? දැන් මේකේ පුතේ පැරාමීටර් ගොඩක් තියෙනවනේ. මම පොඩි හින්ට් එකක් කියන්න. හොඳද? පැරාමීටර් ගොඩක් තිබ්බොත් හොඳද? ඒ කියන්නේ අවුරුදු කීපයක හොඳද? අවුරුදු කීපයක දැන් මෙතන අවුරුදු 3කුත් තියෙනවනේ. පේනවද? 2008 2010 2013 හොඳද? අවුරුදු 3ක් තියෙනවා නේද? හොඳයි. ඒ කියන්නේ මේකට ගැලපෙන්නේ මෙන්න මේ වගේ chart එකක් නේද? හොඳයි. මොකක්ද අවුරුදු තුන තිබ්බේ මේ 2008 2010 2013 හොඳයි. එතකොට 2008 හොඳයි. 2010 2013 හොඳයි. 2010 2013 හොඳයි. එතකොට මේකට මෙන්න මෙහෙම එකක් තමයි යන්න වෙන්නේ. හොඳයි. මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ chart එක මේකට හොඳටම ගැලපෙන්නේ. මේ එතකොට මේකෙත් ඊළඟ එකෙත් මේ වගේ. හොඳයි. ඒක පාඩවලින්. හොඳද? දැන් මේ පළවෙනි අපිට පළවෙනි එකෙන් ඕනම් පෙන්වන්න පුළුවන් මොකද්ද? පළවෙනි එකෙන් පෙන්වන්න පුළුවන් number of government schools ගන්න. ඊට පස්සේ private school පිරිවෙන. හොඳයි. අපි අතර දෙන්න. රමේෂ් හරි. හොඳයි. එතකොට දැන් මේකේ පුතේ නේද දැකද? දැන් මේක කියන්නේ මේ between comparison between number of government schools, private schools පිරිවෙන for the given 3 year අවුරුදු 3කදී දත්ත 3ක් අපි මේ comparison එක ගන්න යන්නේ. හොඳයි. ඉතින් එතකොට පුතේ මෙන්න මේ වගේ chart එකක් තමයි හොඳටම ගැලපෙන්නේ මේ වගේ එකකට. හොඳද? ඒ කියන්නේ හැම වෙලේම මතක තියාගන්න දැන් මෙතන අවුරුදු 3කට යනවා. හොඳයි. අවුරුදු 3කට ගිහිල්ලා ඒ
ඒ එක අවුරුද්දකට පුතේ පැරාමීටර් කීපයක් තියෙනවානේ නේ number again government school private school හොඳයි ඊට පස්සේ පිරිවෙන කොච්චරක් තියෙනවද හොඳයි පේනවද අපි කීපයක් check කරනවා හොඳයි හොඳයි අපි කීපයක් check කරනවා එතකොට පුතේ මතක තියාගන්න මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් pie chart කියලා උත්තරේ දුන්නොත් වැරදි හොඳද අනිවාර්යෙන්ම කොලම් chart එකක් හරි bar chart එකක් හරි දැන් මේ තියෙන්නේ කොලම් chart එකක්නේ හොඳද ඕක අනිත් පැත්ත හරවලා bar chart එකක් කරන්න පුළුවන් මේකම තමයි කියන්නේ අපි දැන් අර මේ අතර අඳින්නේ නේ අපිට ඕන මේක මේ අතර අඳින්න පුළුවන් මෙහෙම ඇඳලා මෙහෙම හොඳ මේ වගේ යන්න පුළුවන් ඔය දෙක විතරයි මේකට යන්න පුළුවන් හොඳද දැන් හිතන්නකෝ මේකට pie chart එක කොහොමද යන්න බෑනේ දැන් හිතන්නකෝ දැන් මේකේ අවුරුදු 3ක් තියෙනවා මේ ඒතකොට මේකේ කොහොමද අපි මේකේ මේ percentages ටිකක් දෙන්නේ ඒතර මතක තියාගන්න pie chart කියන උත්තරේ අපි දෙන්නේ ඔය percentage තිබ්බොත් විතරයි නිකන් percentage type එකක් අපිට පෙන්වන්න ඕන හිතන්න මෙහෙම රටක් තියෙනවා ශ්‍රී ලංකාව තියෙනවා ශ්‍රී ලංකාවේ population එක අපි ගත්තොත් population 100ක් කියලා ගත්තොත් සිංහල ඉන්නවා 75ක් හොඳයි තමිල් ඉන්නවා 20ක් බර්ගර් ඉන්නවා මෙච්චරක් ඔන්න ඔය වගේ එකක් අපිට පෙන්වන්න පුළුවන් pie chart එකේ හොඳයි හැබැයි පැරාමීටර් කීපයක් ආවොත් pie chart වලට යන්න බෑ අනිවාර්යෙන්ම මතක තියාගන්න bar chart එකක් හරි column chart එකක් හරි තමයි හොඳටම ගැලපෙන්නේ හොඳද scattered ඒවත් හරියන්නේ නැහැ මේකට හොඳයි scattered ඒවා හරියන්නේ නැහැ scattered ඒවා හරියන මොන වගේ එකකටද මතකද හොඳයි අර දත්ත ලොකු එක හා සමාන දත්ත ගොඩාක් තිබිලා ඒ දත් වල ව්‍යාප්තියක් අපිට පෙන්වන්න ඕන නම් ඒකෝර අපිට බලා ගන්න පුළුවන් scattered chart එක හොඳට ගැලපෙනවා දැන් අර ඒ කියන්නේ දත්ත වැඩියෙන් තියෙන කොයි පැතිවලද ඒ දත් වලින් ගොඩක් එළියට ගිහපු දත්ත තියෙනවද නැද්ද හරි ඒ වගේ හොඳ හිතන්න දැන් අර ළමයි අවුරුදු 10ක් පුරාවට ගත්ත ලකුණු ගන්න අපි දාන ස්කැටර්ඩ් එකට හොඳ ඉතින් අපිට පුළුවන් බලා ගන්න ලකුණු 100ට ගත්ත කට්ටිය කවුද ලකුණු 1 2 ගත්ත කට්ටිය ළමයි කීයක් ඉන්න වැඩිපුර බැරක් තියෙන කොයි හරි මොන ඒරියා එකේද අන්න ඒකට ගැලපෙන ස්කැටර්ඩ් chart එකක් වගේ හොඳ හැබැයි මේ වගේ දත්ත ගොඩක් වෙලාවට වර්ෂ කීපයක් එක්ක කම්පැරිසන් එකකට යන්න ඕන කෙලින්ම අපිට ගැලපෙන්නේ මට තියාගන්න බාර් chart එකක් හරි කොලම් chart එකක් හරි හොඳයි ඒතර මේකේ උත්තරේ හතරේ උත්තරේ ලියාගන්න පුතේ D එකේ උත්තරේ වෙන්නේ බාර් chart වෙන්න පුළුවන් බාර් chart හරි කොලම් chart හරි හොඳයි කොලම් chart හරි බාර් chart හරි ඔන්න ඔක තමයි උත්තරේ හොඳයි ඔන්න දැන් පේනවද සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්නෙන් භාගයක් ඉවරයි නේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රධාන ප්‍රශ්නයක් මේ තියෙන්නේ ප්‍රශ්නෙන් භාගයක් ඉවරයි හොඳද මේ ඊට පස්සේ වෙන මේ ස්පෙක්ෂීට් වලින් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේකත් බලමු හොඳද දැන් මෙතන මේ අහන්නේ පුතේ කියනවා state whether the following statements regarding spreadsheet ඒ කියන්නේ මේ excel වල spreadsheet ගැන මේ පල්ලෙහා තියෙන sentence ටික true the false කියලා අපි කියන්න ඕන හොඳයි ඉතින් කියනවා you are required to write only true or false අපි true the false කියලා විතරයි ලියන්න ඕන උත්තරේට එච්චරයි ලියන්න ඕන හොඳද එතකොට දෙක දැම්මා a ඉස්සරහෙන් true the false කියලා ලියනවා b එකට උත්තරේ true the false කියලා ලියන්න ඕන හොඳයි sorry හොඳයි එතකොට හරි ඒකෙන් මොකද්ද කියන්නේ බලන්න the autofill facility can be used to copy a formula to a range of adjacent cells hurry the autofill facility can be used to copy a formula to a adjacent cells autofill කියන්නේ මොකද්ද කියලා මතකද ඒක true the false කියන්න බලන්න Excel වල autofill එක මතකද අපි note එකේ ලිව්වා ඔක autofill කියන්නේ අර හැම cell එකකම අර යට චූටි යට දකුණු මේ යට right hand side එක චූටි
තියෙ පොඩි arrow එකක් පල්ලෙහාට. අපි ඒකෙන් ඇදලා අපිට පුළුවන් නේද ඇදගෙන යන්න පල්ලෙහාට. auto fill facility කියන්නේ ඒක. ඒතර අපි එක සෙල් එක මොකක් හරි ෆෝමියුලා එකක් තිබ්බොත් ඔව් ඒක හැම එකටම කොපි වෙනවනේ. auto fill facility can be used to copy a formula to a range of adjacent cells. හරිද? ඔව් එතකොට මේකේ උත්තරේ true. මේක true පුතේ. ඔව්. හරිද? මේක true වෙනවා. හරිද? මම Excel එක open කරන්නම්කෝ. මේ auto fill කියලා කියන්නේ මේ කෙලවරින් අල්ලලා අපිට වැදගෙන යන්න පුළුවන්. හරිද? auto fill එක. ඉතින් ඔතන මේකේ ෆෝමියුලා තිබ්බත් අනිවාර්යෙන්ම කොපි වෙනවා තමයි. ඔව්. එතකොට ඒක හරි. හරිද? ඊළඟ එක බලන්න. Text entries in cells get right aligned automatically by default. Text entries in cells get right aligned automatically by default කියනවා. හවුද නැද්ද? දකුණු පැත්තට align වෙනවලු අපි අකුරු ගැහුවොත්. වචන ගැහුවොත් දකුණු පැත්තටද align වෙන්නේ. මේ මම දැන් වචනයක් ගහනවා. අම්මා. මොන පැත්තටද align වුනේ? නේ? වම් පැත්තට align වෙන්නේ නේ. මම හැබැයි මේ ඉලක්කමක් ගහනවා 780 මෙහෙම. මොකද වෙන්නේ? මේ 500 55 345 ඒව මොකද? අන්න text entries වම් පැත්තට තමයි align වෙන්නේ. හැබැයි ඉලක්කම් දකුණු පැත්තට තමයි align වෙන්නේ. හොඳද? එතකොට මේකේ හැටියට මේ උත්තරේ වැරදිනේ. text entries align වෙන්නේ right නෙමෙයි. left වලට. හරිද? එතකොට B එකට උත්තරේ false. හරිද? B එකට උත්තරේ false. C එක බලන්න. It is possible to get cell borders to appear on a spreadsheet printout. ඔව්නේ. අපිට cell borders පේන්න දාන්න පුළුවන් මේ ලේසියෙන්. හරිද? මේ cell borders වල අපිට කලර් එකක් දෙන්න පුළුවන් මේ. මෙතනින් පුළුවන් මේ. all borders enable කරන්න පුළුවන් මේ. පේනවද මේ? අපිට border color දෙන්න පුළුවන් මේ line colors උනත් දෙන්න පුළුවන්. cell borders වල අදින්න පුළුවන් වාට වලින්. හරිද? එතකොට ඒක ඔව්. හරිද? It is possible to get cell borders to appear on a spreadsheet printout. Yes. C එක true. D. It is possible to hide rows and columns in a spreadsheet. D. ඔව්. අපිට hide කරන්න පුළුවන්. freeze කරන්න පුළුවන්. හරිද? ඔය ඕන එකක් කරන්න පුළුවන්. මේ තිස් පේනනේ. මේ column එකට right click කරලා මේ hide. එතකොට ඒ cell එක hide වෙනවා. හරිද? unhide කරොත් ආපහු වෙනවා. හරිද? unhide. දැක්කද? හරිද? අපිට hide කරන්න පුළුවන්. හරිද? එතකොට it is possible to hide rows and columns in a spreadsheet. D එකත් පුතේ true හොඳේ. D එක true. ඊට පස්සේ කියන by pressing control plus home key. මේක පුතේ මතක තියාගන්න shortcut එකක්. හොඳද? control එකයි home එකයි. හොඳද? දැන් ඔය Excel එකේ පුතේ Excel එකේ මේ කොහේ හිටියත් හොඳ මේ වගේ තැනක ඉඳලා මම control එකයි keyboard එකේ home එකේ පොත් අනිවාර්යයෙන්ම මේ මුලට පයින්නවා මේ මුල් වලට. දැන් මම දැන් මේ වගේ පල්ලෙහාට යනවා. හොඳේ. Excel එකේ පල්ලෙහාට ගිහිල්ලා මම මෙහෙ වැඩ කරන මේ තැනක. හොඳේ. මට ටක් ගාලා පුතේ spreadsheet එකේ උඩහටම යන්න ඕන. හොඳේ. මම ටක් ගාලා control එක වවාගෙන keyboard එකේ home එක ගහනවා. හොඳේ. ටක් ගාලා පයින්න මෙතෙන්ට. හොඳේ. එහෙනම් ඔය shortcut එක මතක තියාගන්න. control එකයි
home එකයි. හරිද? control එකයි home එකයි. හරිද? control එක end එක ගියොත් පල්ලයට අපි වැඩ කරපු පල්ලයම් cell එකට යනවා. හරිද? control එකයි home එක ගන්න උඩහටම යන්න. හරිද? එතකොට ඒකත් true. හරිද? e එකත් true. ඊට පස්සේ කියන when control page up keys are pressed active cell jumps to a next worksheet. මෙහෙම වෙන්නේ නැහැ. හොඳේ. අපිට මේ worksheet එකේ ඉඳන් ඊළඟ worksheet එකට යන්න කොහොමත් control page up ගහලා යන්නේ නැහැ. හොඳේ. නේ? මේ කියන්නේ when control page up keys are pressed. හොඳේ. control page up එකෙන් නෙවෙයි යන්නේ. හොඳේ. control page up keys are pressed active cells jumps to a next worksheet. හොඳේ. ඔන්න මේ බලන්න. මගේ දැන් worksheet set එකම තියෙනවා. හොඳේ. මේ බලන්න. හොඳේ. හොඳයි මෙතන ඉන්නේ. හොඳේ. control page up ගන්නවා. යනවද? නැහැ. හොඳේ. හැබැයි මම control page down ගන්නවා. page down. මොකද නේ? control page down ගැහුවොත් පුතේ ඊළඟ worksheet එකට යනවා. හොඳේ. මම control page up එකෙන් වෙන්නේ previous කලින් එකට තමයි එන්නේ. හොඳේ. එතකොට මේක පුතේ false වෙනවා. when control page up keys are pressed active cell jumps to the next. හොඳේ. next එකට යන්න නම් මම ගහන්න ඕන පුතේ control page down. හොඳේ. එතකොට F එක false වෙනවා. පොඩි note එකක් දාගන්න. එතනම control page down එක තමයි ගහන්න ඕන next worksheet එකට යන්න. හොඳේ. control page down. මේ බලන්න control එකත් එක්ක page down නෙබුවොත් තමයි යට sheet 3 එකට ගියා. control page down. මේ sheet 4 එකට ගියා. control page down. හොඳේ. ඊළඟ sheet එකට යනවා. හොඳේ. control page up එකෙන් වෙන්නේ previous worksheet එකට තමයි එන්නේ. හොඳේ. ඒක පොඩ්ඩක් note එකක් දාගන්න. හොඳේ. control page down එකෙන් වෙන්නේ මොකද්ද? control page down එකෙන් තමයි next worksheet එකට යන්නේ. හොඳේ. next worksheet එකට යන්නේ ඒකෙන්. හොඳේ. control plus page up එකෙන් වෙන්නේ previous worksheet එකට එන්නේ. හොඳේ. ඕක note එකක් දාගන්න. හොඳේ. ඔන්න පුතේ ওই ටිකෙන් ඒ ප්‍රශ්නේ ඉවරයි. හොඳේ. තේරෙනවද? දැන් ප්‍රශ්නේ බලද්දි නම් නිකන් පිස්සු වගේ නේ පේනවද මේ? මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි කරලා බලද්දී ඇත්තට මේකේ මහා ලොකු දෙයක් නෑ ඒක. හොඳේ. ඉච්චර අමාරුවක් නෑ ඒක. හොඳේ. ප්‍රශ්න පොඩ්ඩක් නිදහසේ කියවුවනම් අපිට සංගාල අල්ලගන්න පුළුවන්. හොඳද? හරි අපි තව ෆස්ට් පේපර් එකේ ප්‍රශ්නයක් කරමු බලන්න. 2016. හොඳේ. හරි දැන් ඔන්න ආයේ ලේසි ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න. හොඳේ. පළවෙනි ප්‍රශ්නේ කරමු බලන්න. ඉතින් මතකද? 2016 ඔන්න මේ ටිකම ගන්න. කියන්න බලන්න. 2016 ෆස්ට් පේපර් එකේ 9 වෙනි ප්‍රශ්නේ. උත්තරේ ගමු බලන්න. Consider the following statements related to table created using word processing software. And word වලින් හදපු table එක ගැන ප්‍රශ්නෙන් අහන්නේ. හරි 9. 9 උත්තරේ ගන්න බලන්න.
ඔව් මේකේ උත්තරේ පුතේ 4 තමයි. හරිද? දැන් මෙහෙමයි මේකේ පොඩි චූරිද මේ ගැටලුවකුත් තියෙනවා මේ ප්‍රශ්නේ. මේ උත්තරේ 4 අවුලක් නැහැ බාර ගන්න හොඳ. මේ දැන් මේකට අපේ උත්තරේ මේ කියන්න පුළුවන් එක කියලාත් ඕනනම් කියන්න පුළුවන්. හරිද? දැන් මේකේ හරියටම කියලා නෑනේ මොන ටේබල් එකක්ද කියලා. Excel ටේබල් උත් දාන්න පුළුවන් නේ. Word එකට. ඒතර Excel ටේබල් එකක් තමයි අපිට කෙලින්ම එකතු කරන්න පුළුවන්. කියන්නේ මේ කියන numbers in තුන්වෙනි එක කියන්නේ. දැන් පළවෙනි මොකක්ද කියන්නේ? It is possible to format the text in table. ඔව්. ටේබල් එක ඇතුලේ අපිට font එකට color දෙන්න පුළුවන් නේ, underline කරන්න පුළුවන්. size එක වෙනස් කරන්න පුළුවන්, italic කරන්න පුළුවන් නේ. අපිට format කරන්න පුළුවන්. ඔව්. ඒතර ඒක හරි. හරිද? B එකේ මොකක්ද කියන්නේ? Words in a column of a table can be arranged in alphabetical order. ඔව්. එහෙම කරන්න පුළුවන්. අපිට order එක හදන්න පුළුවන්. alphabetical order එකට හදන්න පුළුවන්. හරිද? B එකත් හරි. C එක numbers in a column of a table can be added together. ඔව් ඒක කරන්න පුළුවන්. හරිද? ඉතින් අපිට Excel table එකක දාගත්තාම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. හරිද? ඉතින් මේක උත්තරේ 4. උත්තරේ 4. හරිද? 4 තමයි උත්තරේ. මේකට එක දැම්මත් උත්තරේ හරි. එක දැම්මත් හරි. 4 දැම්මත් හරි. හරිද? 10 බලන්න. 10 වෙනි ප්‍රශ්නේ. Which of the following is not not a common feature in both word processing and electronic presentation software? Again Excel වලයි Word වල common feature එකක් නොවෙන්නේ මොකද්ද කියලා අහනවා. නොවෙන්නේ මොකද්ද කියලා අහන්නේ. common නැත්තේ මොකද්ද කියලා අහන්නේ. ඔව් උත්තරේ හරි. මේකේ උත්තරේ පුතේ උත්තරේ 2. හොඳයි. මේකේ උත්තරේ mail merge. හොඳයි. mail merge කියන option එක තියෙන්නේ Word වල විතරයි. PowerPoint වල mail merge කතාවක් නැහැනේ. හැබැයි find and replace ඔය දෙකේම තියෙනවා. හොඳයි. changing line space කියන අර line අතර space වැඩි කරන්න ඒත් තියෙනවා. හොඳයි. spell checker ඔය හැම එකම දෙන Word වල Excel PowerPoint හැම එකම තියෙනවා. හරි. line space නුත් හැම එකම තියෙනවා. find replace නුත් හැම එකම තියෙනවා. හරි. එතකොට මේකේ උත්තරේ mail merge තමයි. හරි. 10 ට උත්තරේ mail merge. හරි. ඔන්න තියෙන Excel ප්‍රශ්න ටික කරමු බලන්න. ගන්න බලන්න 25 ට උත්තරේ. Which of the following will appear in cell 3? Cell C3. C3 can make it. C3 with the formula count A1 B3 entered into cell C3. And the man got to उत्तर. සුපුරුදු උත්තරේ හරි. ජනින්ද පුතේ උත්තරේ පොඩ්ඩක් ආයෙ චෙක් කරන්න. දැන් ඔතන මේ දැන් ඇත්තටම මේ දැන් ෆන්ක්ෂන් එක විතරක් දැනගෙන හරියන්නේ නැහැ නේ. ඒතර ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියන එකත් ඔළුවේ තියෙන්න ඕන ඔන්න ඒක තමයි චෙක් කරන්නේ. හොඳද? දැන් මේකේ පුතේ උත්තරේ වෙන්නේ 5. හොඳද? එතකොට මතක තියාගන්න හොඳට හොඳද? දැන් මේක යහන්නේ මේ count function එක දාලා තියෙනවා count function which of the following will appear in C3 හරි මෙන්න මේකට දානවලු if the formula count A1 double dot B3 ඒ කියන්නේ මෙන්න මේ range එකනේ
A1 කියන්නේ මේ කොටුව A1 B3 මෙන්න මෙතන. මෙන්න මේ රේන්ජ් එකනේ. ඒකෙන් මාක් වෙන්නේ නේ. A1 to B3. හොඳයි. එතකොට මේ ටිකේ තියෙන කොටු ගන්න තමයි කවුන්ට් වෙන්නේ නේ. හැබැයි මතක තියාගන්න හොඳද? කවුන්ට් ෆන්ක්ෂන් එකට කවුන්ට් කරන්නේ මොනවා හරි කන්ටෙන්ට් තියෙන සෙල්ස් විතරයි. හොඳද? empty cells ගණන් ගන්නේ නැත. empty cells ගණන් ගන්නේ නැත. හොඳද? ඉතින් මෙතන පුතේ මෙන්න මේ සෙල් එකේ මොකුත් නැහනේ. එතකොට මේ සෙල් එක කවුන්ට් වෙන්නේ නැහැ. 1 2 3 4 5. උත්තරේ 5යි. කවුන්ට් එකට 5 උත්තරේ එන්නේ. හොඳද? එතකොට ඔක හොඳට මතක තියාගන්න. කවුන්ට් ෆන්ක්ෂන් එකට his cells ගණන් ගන්නේ නැත. හොඳ. එතකොට 25 3 තමයි උත්තරේ. හොඳ. 5 කියන එක තමයි උත්තරේ. හොඳ. 25 3. හොඳ. right. 26 බලන්න උත්තරේ ගන්න. 26 උත්තරේ ගන්න බලන්න. The cell A3 the cell A3 contains a formula මෙන්න මේක තියෙනවා. උත්තරේ හරි. හොඳ. ගන්න බලන්න අනිත් කට්ටිය. දැන් කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නේ? A3 කියන්නේ මෙන්න මේ කොටුවනේ. මෙන්න මේ කොටුවේ තියෙනවලු මෙන්න මේ ෆන්ක්ෂන් එක. sum A1 to A2 මෙන්න මේ දෙක එකතු වෙන ගන්න. 4 1 5යි. හරිද? 5 වෙලා තියෙන එහෙම. දැන් මෙන්න මේකේ තියෙන ෆන්ක්ෂන් එක පුතේ කොපි කරනවලු B3 එකට. B මෙන්න මුට. හරි. ඉතින් මේක ඒකට කොපි කරොත් මොකද්ද ඒකේ ලියවෙන ෆන්ක්ෂන් එක? හරි. එතකොට $a කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. $a කියන එක වෙනස් වෙන්නේ නැහැ නේ. නේ? $a එක එහෙමයි තියෙන්නේ. ඩබල් ඩොට්. හරි. එතකොට A2 කියන එක වෙනස් වෙනවා. A2 කියන එක වෙනස් වෙනවා B2 කියලා නේ. B2 වෙනවා ඒක. දැන් A2 තියෙන එක B2 වෙනවා. B2 වෙනවා. හරි. $a1 double dot B2. ඒ කියන්නේ මෙන්න මේ හතර එකතු ගන්න ඕන. හරි. 5යි 4යි 9යි 10යි 11යි 12යි. මෙන්න මේ කොටු හතරෙම එකතු ගන්න ඕන. මේ හතරේ. ඉතින් උත්තරේ 12. හරි. ඔව්. ප්‍රසිද්ධ දාපු මේක හරි. හොඳයි. ඒතර උත්තරේ 12 තමයි එන්නේ. හොඳද? උත්තරේ 12. ඒක තේරුම් නැති කට්ටිය ඉන්නවද? ගත්ත හැටි. දැන් මෙන්න මේවා මතක් කරගන්න ඕන සැරින් සැරේ. හොඳේ. මේ අපි ඩොලර් මාක් දැන් මේයි. හොඳේ. අපිව කතා කරලා තියෙන්නේ. හොඳේ. මේක බලන්න ඕන. හොඳේ. හරි 27ක් කරමු. 24 උත්තරේ ගන්න බලන්න අපි ඔක් කරලා නවත්තමු. What tool in electronic presentation software can be used to change the style of slide from style 1 to style 2?
මේ right click කරා මෙන්න බඩු මොකද්ද මොකද්ද ඒ තියෙන්නේ slide layout slide layout එක හරි slide layout එක තමයි අපිට හදන්න පුළුවන් title slide එකක්ද අපිට ඕන හරි layout එක වෙනස් කරන්න ඕනේ title එකයි content එක විතරක් තියෙන එකක්ද හරි නැත්තම් මෙහෙම layout එකක්ද content දෙපැත්තෙම තියෙන layout එකක්ද හරි මත තියාගන්න slide layout එක හරි right click කරා layout වල slide layout හරි blank slide එකක්ද title විතරක්